හරි. එතකොට අපිට අද කතා කරන්න තියෙන මුලින්ම recognition of unrecorded intangible assets of subsidiary as acquisition date. එතකොට LKS 38න් තමයි intangible asset cover කරලා තියෙන්නේ asset and liability දෙකම. එතකොට ඒක අපි දන්නවා intangible asset සාමාන්‍යයෙන් අපි recognize කරගත්තට accounts කරන්නේ නැහැ කියලා. හැබැයි මේකෙදි අපිට කියනවා මේ consolidation වලදී හදිසියවත් අපි සබ්සිඩයර් එකක් ඇක්වයර් කරගන්නකොට ඒ ඇක්වයර් කරගන්න අවස්ථාවේ අඳුරගත්තොත් ඉන්ටැන්ජිබල් ඇසෙට් එකක් මොකක් හරි අපිට ඉන්ටැන්ජිබල් ඇසෙට් එක අපේ කොන්සොලිඩේටඩ් accounts වලට ගන්න පුළුවන් කියලා. එතකොට ඒක ගන්න ඩබල් එන්ට්‍රි දෙක දීලා තියෙනවා. ඒ වගේම මතක තියාගන්න තියෙන විතර අපිට ගාණ කියන්න ඕනේ මේ ඉන්ටැන්ජිබල් ඇසෙට් එක රෙකග්නයිස් කරගෙන තියෙන දවසේ. එතකොට ඒකයි ඇක්විසිෂන් ඩේට් එකයි දෙකම එකක් වෙන්න ඕනේ. ඒක තම මේන් ක්‍රයිටීරිය එක. එතකොට අපි මුලින් බලම කොම දාන්න කියලා. තොර අපි අඳුරගත්තර පස්සේ අපි එකකවන්සල්ට ගන්නේ ඉන්ටන්ජිබල් සෙට් එකකවන්් එක ඩෙබිට් කරනවා කොස්ට of කන්ටෝල් එකකවන්් එක ක්‍රඩිට් කරන දැන් කොස්ට of කන්ටෝල් එකකවන්් එක කියන එක කට්ටිය හැමම දන්නවා. තොර කොස්ට of කන්ටෝල් එක කියන්නේ සාමාන්‍යෙන් අපි ඇක්විෂන් ඩේට් එකට තියෙන ඔක්කොම දේවල් එකට දාලා තමයි අපි ගුඩ් බිල්ල එක හරි එමන්නත්තං ගේන්නෝ බාගෙන්න්නොන් පර්චස් එකක් හවාගෙන අපි ගාන හදාන්න එතනින් පටන් ගන්න එතනින්. එතකොට එතකොට අපි ඉන්ටන්ජිබල සිට් එක රෙකගනයිස් කරගෙන ඉන්ටන්ජිබල සිට් එක අපේ account වලට ගන්න එන්ට්‍රි එක තමයි ඉන්ටන්ජිබල් ඇසෙට් account එක ඩෙබිට් cost of control account එක ක්‍රෙඩිට්. ඒ වගේම තමයි ඉන්ටන්ජිබල් ඇසෙට් එකකට අපිට යුස්ෆුල් ලයිෆ් ටයිම් එකක් දුන්නොත් අපි ඒක ඇමෝටයිස් කරන්න ඕනේ. ඒතර ඒක ඇමෝටයිස් කරනකොට ඒ කියන්නේ කපලා හරින්න ඕනේ අවුරුද්දෙන් අවුරුද්දට. ඒතර කපලා හරිනකොට අපි දැනගන්න ඕනේ ඩබල් එන්ට්‍රි එක තමයි subsidiary එකේ retained earnings debit intangible asset credit. එතකොට intangible asset කියන කලින් asset account එකම credit කරලා ඒක asset එකේ value එක අඩු කරනවා. subsidiary retained earning කියලා කියන්නේ අපි අර post acquisition profit එක ගලපනවානේ. account එකක් හදාගෙන අන්නේ account එකට තමයි අතට ඕක ගැලපෙන්නේ. හරි. ඊළඟට එතකොට අපිට මෙන්න මෙතන දීලා තියෙනවා dividends ගැන ඊළඟට. adjustment for dividends. එතකොට dividends ගැන කිව්වහම මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. දැන් මෙතන පෙන්නලා තියෙනවා ඔන්න parent ඉන්නවා subsidiary එක තියෙනවා group එක තියෙනවා. එතකොට අවුරුද්ද මුල ගත්තොත් නැත්නම් profit after tax එක කියන්නේ defer මේ dividend දෙන්න කලින්. එතකොට dividend දෙන්න කලින් බැලුවොත් පේනවා parent ගේ profit එක ලක්ෂ 5යි subsidiary ගේ profit එක ලක්ෂ 3යි. එතකොට group එකේ profit එක ලක්ෂ 8ක් වෙනවා. එතකොට මේ තියෙන්නේ consolidation P&L එකේදී. එතකොට ලක්ෂ 8ක් වෙලා තියෙනවා. එන්න ඊට පස්සේ ඩිවිඩන්ඩ් එකක් දෙනවා. ඩිවිඩන්ඩ් එක දෙන්නේ කවුද? සබ්සිඩයිරි එකෙන්. සබ්සිඩයිරි එකෙන් ලක්ෂයක ඩිවිඩන්ඩ් එකක් දෙනවා පේරන්ට්. එතකොට සබ්සිඩයිරි එකේ ඩිවිඩන්ඩ් එක අඩු වෙනවා. නැත්නම් ප්‍රොෆිට් එක අඩු වෙනවා. පේරන්ට්ගේ ප්‍රොෆිට් එක ඩිවිඩන්ඩ් එක හම්බ වෙන නිසා වැඩි වෙනවා. එතකොට බැලන්ස් එකක් තියෙනවා. බැලන්ස් එකත් අපි බැලුවොත් ලක්ෂ 6යි ලක්ෂ 2යි ඒත් ගෲප් එකේ ලක්ෂ 8යි. එතකොට චේන්ජ් එකක් වෙන්නේ නැහැ. එතකොට මතක තියාගන්න ඕන දේ තමයි මෙතන දැන් අපි මේ කතා කරේ ඩිවිඩන්ඩ් කියලා ඉන්ටීරියම් ඩිවිඩන්ඩ්. ප්‍රොපෝස් ඩිවිඩන්ඩ් ගැන නෙමෙයි කතා කරේ ඉන්ටීරියම් ඩිවිඩන්ඩ්. ඉන්ටීරියම් ඩිවිඩන්ඩ් කියලා කියන්නේ අපි සාමාන්‍ය ෆයිනෑන්ෂියල් ඉයර් එක ඇතුලේ ෆයිනෑන්ෂියල් ඉයර් එක ඉවර වෙන කලින් ෆයිනෑන්ෂියල් ඉයර් එක ඇතුලේ කෑෂ් වලින් අපි අපේ ඉන්න ෂෙයා හෝල්ඩර්ස්ට ගෙවන ඩිවිඩන්ඩ් එක. එතකොට ඒ ඩිවිඩන්ඩ් එක කෙලින්ම කෑෂ් වලින්ම යන නිසා සබ්සිඩියරි එකෙන් අඩු කරලා පේරන්ට්ගෙන් එකතු කරලා දානවා. එතකොට අපේ ප්‍රොෆිට් එකේ චේන්ජ් එකක් වෙන්නේ නැත. ප්‍රොපෝස් ඩිවිඩන්ඩ් ඊට වඩා වෙනස්. ඒක අපි ඊළඟට බලමු. හරි. ඊළඟට ප්‍රොපෝස් ඩිවිඩන්ඩ් එකත් බලලා මිමු. එතකොට ප්‍රොපෝස් ඩිවිඩන්ඩ් එකේදී වෙන්නේ මේ ඩිවිඩන්ඩ් එක තාම ගෙවලා නැහැ. එතකොට සාමාන්‍යයෙන් සබ්සිඩයිරි එකේ බැලන්ස් ෂීට් එකේ ලයබිලිටිස් වල තියෙන්න ඕනේ ප්‍රොපෝස්ඩ් ඩිවිඩන්ඩ්ස් කියලා ලයින් අයිටම් එකක්. එතකොට ප්‍රොපෝස්ඩ් ඩිවිඩන්ඩ් කියලා තියෙන ලයින් අයිටම් එකෙන් තමයි අපි දැනගන්නේ ප්‍රොපෝස්ඩ් ඩිවිඩන්ඩ් එකක් තියෙනවද නැද්ද කියලා. ඒ වගේම තව දෙයක් තියෙනවා. දැන් මේ ප්‍රොපෝස්ඩ් ඩිවිඩන්ඩ් එක මම කිව්වා ලයබිලිටි එකක් කියලා සබ්සිඩයිරි එකේ. එතකොට සබ්සිඩයිරි එකේ ලයබිලිටි එකක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම පේරන්ට් එක ඇසෙට් එකක් නැත්නම් රිසිවබල් එකක්. එතකොට
සබ්සිඩයිරි එකෙන් මේ ගෙවන්න තියෙන ඩිවිඩන්ඩ් එක හදිස්සියවත් අපේ තියෙන පේරන් කම්පැනිය එකෙන් රෙකඩ්නයිස් කරලා එකකවන්ස් කරගෙන තිබ්බොත් අපේ පේරන් කම්පැනිය එකේ තියෙන බැලන්ශීට් එකේ රිසියබල් එකක් තියෙන්නවා ඩිවිඩන් රිසියබල් එකක් තියෙන්නවා එතකොට මතකරයා ගන්න ඕන ඔයාලා හදිස්සියවත් අපිට ප්‍රපෝස් ඩිවිඩන්ඩ් එකක් බලන් මේ පේනවා ලයිබිලිටි සල සබ්සිඩේරිය එක හැබැයි අපේ ඇසෙට්ටල එහෙම එකක් දාලා නෑ පේරන්ටික් පේරන් කම්පෙන එක ඇසෙට්ටල එහෙම රිසිබල් මුකුත් නෑ ඇතොට ඒ කියලා කියන්නේ ප්‍රපෝස් ඩිවිඩන්් එක සබ්සිඩයිරගෙන් ප්‍රපෝස් කරලා තිබ්බට ඒක තාම එකකවන්ස් කරලා නැහැ පේරන් කම්පැන එක එතකොට අපි කොන්සොලිඩේෂන් වලට එනකොට කොන්සොලිඩේෂන් වලදී කරන්න ඕන දේ තමයි මතක තියාගන්න කොන්සොලිඩේෂන් වලට ආවට පස්සේ කොන්සොලිඩේෂන් වලදී අපි ගරුප් එකම නැතන් දෙන්නම එක්කෙනෙක් විදිහට තමා සලකන්නේ එතකොට එක්කෙනෙක්ගේ රිසියබල් එකක් සහ අනිත් එක්කෙනෙක්ගේ පේබල් එකක් තියෙන එකේ තේරුමක් නෑ එතුර අපි කරන්නේ මෙතනදී අර සබ්සිඩයිරීකේ තියෙනවා ඩිවිඩන්් වලින් අපේ පේරන් කම්පනයට ගෙවන්න තියෙන ටික අප එතනින් අඩු කරනවා යවදාහරණයක් විදිහට ඩිවිඩන් පේබල් ප්‍රපෝස් ඩිවිඩන් කියලා ලයිබිලිටි සල සබ්සිඩයිරකය තියෙනවා 200ක් එතනින් 150ක් ගෙවන්න ඕන පේරන්ට තමයි ගෙවන්න තියෙන් එතකොට පේරන් කම්පැනිය එකට ඕන්නන් දාගන්න පුළන් රිසියබල් ඩිවිඩන් කියලා 150ක් ඇසෙට්ටල එතකොට අපි දැම් මේක ගරුප්පය කරන්න යනකොට එහමතන් කොන්සිල්ඩේෂන් එකකවන්් සදනකොට මග තියාගන්න ඕනේ අපි කරන්නේ මොකක්ද අර 150 පේරන්ට් හම්බෙන්න්න ඕන කියලා කියනවා අපේ සබ්සිඩයිරකින් ගෙවන්න ඕන කියලා කියනවා අපි ඔය දෙකම සෙටෝ් කරලා දාන ඇත්තම් කපල දාන එතර මොකක්ද වෙන්නේ රිසියබල් එකකුත් නෑ ඩිවිඩන් ප්‍රපෝස් ඩිවිඩන්ඩලත් ඉතුරු වෙන්නේ පේරන් කම්පැනියට ඇර ඉතුරුවට ගෙවන්න ඕන ඩිවිඩන්ඩ එක විතරයි දැන් තියෙනවා එක ඩබල් එන්ටි දෙක අපිට දීලා දෙකක් එකයි තියෙන්නේ එතට ඩබල්ට පළමේ ඩබල්ට නත්තම් ප්‍රපෝස් ඩිවිඩන්් එක පේරන් කම්පැනිය එක රෙකඩ්නයිස් කරගන්න ඩබලට තම පලිනටම දිලා තියෙන තොට එක එන්නඕනේ ඩිවිඩන් රිසිවබල් ඩෙබිට් කොන්සොලිඩේටඩ් රිටේන් ඩර්නිින් ක්‍රඩිට් එතකොට එතනින් තමයි අපි ට්‍රෙකඩ්නයිස් කරගත්ත කියලා කියන්නේ අර ඩිවිඩන්් එක පේරන් කම්පැනියෙන් සබ්සිඩයිරකෙන් ගෙවන්න තියෙන ඩිවිඩන්් එක පේරන් කම්පැනියෙන් රෙකඩ්නයිස් කරගන්න ලබල්ලෙන්ට එක තමයි ඩිවිඩන් රිසියබල් ඩෙබිට් කොන්සලිඩේටඩ් නින් ක්‍රඩිට් එතකොට ඒක කරගත්තර පස්ස අප වන රෙකඩ්නයිස් කරගත්තා ඊට පස්සේ වර මංකිව විදිර කපල දාන්න තියෙන් කපල දානවා කියලා කියන්නේ එලිමිනේට් ඉන්ටකම්පනි ඩිවිඩන් රිසියබල්ලන් පේබල් එතකොට remove dividend payable from subsidiary books and remove dividend receivable from parent books at the time of consolidation මෙතනදී මතක තියාගන්න අපි සබ්සිඩයිරියගේ ප්‍රපෝස් ඩිවිඩන්ඩ් වලින් අයින් කරන්නේ නැත්නම් ඩිවිඩන්ඩ් පේබල් වලින් අයින් කරන්නේ පේරන්ට් කම්පැනියට ගෙවන්න තියෙන ඩිවිඩන්ඩ් එක විතරයි සම්පූර්ණම ඩිවිඩන්ඩ් ප්‍රපෝස් එක අයින් කරන්න බැහැ සබ්සිඩයිරි එක පේරන්ට් 100% ඇක්වය කරගෙන නැත්තා ඒක පොඩ්ඩක් මතක තියා ගන්න හරි මේ අපි දැන් කතා කරපු ඩිවිඩන්ඩ් එක සහ ඉන්ටැන්ජිබල් එකේ මොකක් හරි අවුලක් තියෙනවා නම් අහන්න ඉක්මනට නැත්තම් තේරුණාද ගාන හදි තමයි හරියටම තේරෙන්නේ දැන්ට තේරුණාද නියල්ලාවට තේරුණා එහෙනම් අපි යන් ඊළඟ ගානට හරි ඉක්මනට ගාන කියව ගන්න එතර මේක ෆයිනෑන්ශියල් පොසිෂන් එක අපිට දීලා තියෙන්නේ 2014 දෙසැම්බර් ඊළඟට ඇක්වය කරලාලු 80ක් මේ ඇක්වය කරපු ඩේට් කොන්න තියෙනවා ඇක්වය කරලා තියෙන්නේ 2013 ජනවාරි 1 retained earning net asset
ඊළඟට ඒක ඇට්‍රිබියුටබල් කරන්න පුළුවන්ලු PP එකට යූස්ෆුල් ලයිෆ් එක අවුරුදු 8යි ෆෙයා වැලියු නෙට් ඇසෙට් වල ෆෙයා වැලියු එකේ නැහැලු බ්‍රෑන්ඩ් නේම් එක මිලියන 50ක. එතකොට ඔන්න ඉන්ටැන්ජිබල් ඇසෙට් එකක් තියෙනවා බ්‍රෑන්ඩ් නේම්. ඒකේ යූස්ෆුල් ලයිෆ් ටයිම් එක 5යිලු අවුරුදු. හරි එතකොට ඩිවිඩන්ඩ් ඔන්න 2014 ප්‍රොෆිට් එකෙන්ලු දීලා තියෙන්නේ. එතකොට ප්‍රොපෝස් ඩිවිඩන්ඩ් මේකේ ඇති. හරි අපි ගාන දැන් පටන් ගමු නැත්නම් කියව ගන්න තව වෙලා ඕනද? පටන් ගමුනේ. ඒතර කලින් විදිහමයි වෙනසක් නැහැ. මුලින්ම අපි හදාගමු cost of control account එක. ඔයාලා දැනගන්න accounts ටික හරි Excel එක පේනවද? පේනවා. හරි මුලින්ම accounts ටික දාගෙන ඉන්නවා. හරි ඔන්න දැන් අපි accounts ටික හදාගත්තා. දැන් අපි බැලුවොත් ගාන අපිට ගානේ දීලා තියෙනවා මුලින්ම ඉන්වෙස්ට්මන්ට් එක. ඉන්වෙස්ට්මන්ට් කීයක් දීලා තියෙන්නේ? 1000යි. 1000යි. හරි
හරි ඉන්වෙස්ට්මන්ට් එක 1000ක් දීලා තියෙනවා ඊට පස්සේ අපි ගිහින් බැලුවොත් එම් ස්ටේටඩ් කැපිටල් එක කීයක් දීලා තියෙන්නේ තුන්සීය. හරි 300යි ඊට පස්සේ රිටර්න් earning රිටර්න්ස් තියෙන්නේ 350. එනට දාන්න ඔව් හරි 300 නේද? 350 අපි දාගන්න ඕනේ ගිහිල්ලා post acquisition profit එකේ balance එකට හරි ඔන්න 350 දාගත්තා ඊට පස්සේ දැන් acquisition date එකට තියෙන 300යිනේ එතකොට 300ක් අපි මාරු කරගන්නවා cost of control account එකට ඒතර cost of control account එකටත් මේක return earning කියලා දාගත්තත් අවුලක් නැහැ හරි එතකොට ඊළඟට හරි මට කියන්නකෝ PP වල balance එක කීයද කියලා PPE වල 1200. හරි ඊළඟට කියන්න other reserves B limited එකේ other reserves වල කීයද 200යි. හරි ඊළඟට A limited එකේ එක 600යි. හරි ඔන්න අපි දැන් ඒ ටික දාගත්ත balances ටික ඊට පස්සේ දැන් මේ ගානේ නම් අපිට මුලින්ම මේ cost of control account එක තමයි main දෙන්න ඕනේ මොකද මේකේ ඔයාලට දැක්කද දන්නේ අපිට NCI වල fair value එකක් දීලාද NCI වල fair value එකක් අපිට දීලාද නැද්ද දීලා නෑනේ. එතකොට NCI වල fair value එකක් දීලා නැහැ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම net asset වල ratio එකක් විතර තමයි අපිට එතකොට ගන්න වෙන්නේ. net asset වල ratio එකක් විතර ගන්නකොට එතකොට අපි දන්නවා මුලින්ම net asset ටික හොයාගන්න ඕනේ. හරි. එතකොට මට බලලා කියන්න other reserves කීයක් acquisition date එකට තියෙනවද? 100යි. හරි. ඒතර ඒකත් අපි දාගන්න ඕනේ cost of control account එකට. ඊළඟට අපි යනවා ගානට හරි. දැන් ඊළඟට ගානේ කියලා තියෙනවා the fair value of the net asset at the acquisition date was 1000. එතකොට 1000යි නම් acquisition date එකට තියෙන net asset එතකොට අපිට net asset විදියට consider කරන්න වෙන්නේ 1000. හරිද? හැබැයි දැන් අපි ගානට ගිහින් බැලුවොත් එහෙම මේ ගානේ net asset මට කියන්න මේකේ net asset කීයද කියලා තර්ෂික net asset කීයද ගානේ තියෙන්නේ 650යි 650යි 50ක් ගත්තේ කොහොමද නෑ 600යි 600යි 600ක් කියලා කියන්නේ දැන් අපි දාපු ඒවා දෙකෙන්නවා කිව්වේ නේද stated capital එකයි post acquisition profit එක හරි එතකොට other reserve එකත් අපේ මොනවාද equity එකක් ඒ නිසා ඒකත් ගන්න ඒකත් ගන්න ඕනේ එතකොට 700ක් තියෙනවා හරිද හරි දැන් 700ක් තියෙනවා හැබැයි net asset වල අපිට acquisition date එකට තිබ්බා කියලා කියනවා 1000ක් හරිද දැන් ගානේ අපිට කිව්වට 1000ක් තියෙනවා කියලා අපි ගාව දැන් ඇත්තටම බැලුවොත් තියෙන්නේ 700ක net asset විතරයි ඊට පස්සේ මෙතන කියලා තියෙනවා the excess of fair value of net asset beyond the book value is considered to be attributable to PPE of subsidiary ඒ කියලා කියන්නේ අපිට දැන්
අපේ තියෙන net asset වලට වඩා මෙතන තියෙන net asset වල excess fair value එකක් නම් තියෙනවා නම් ඒක අපිට කෙලින්ම PP වල තියෙන අර මොකක්ද අපි කියන්නේ revaluation gain එකක් විදිහට ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. නැත්තම් ඒක අර fair value එකේ වැඩිවීමක් විදිහට PP වල fair value එකේ වැඩිවීමක් විදිහට consider කරන්න කියලා තමයි මේ ගානේ කියලා තියෙන්නේ. එතකොට අපිට ඒක consider කරන්න වෙනවා PP වල වැඩිවීමක් විදිහට. එතකොට දැන් අපේ net asset දැනට තියෙන්නේ 700යි නම් එතකොට අපිට 300ක් ගන්න වෙනවා මොකක් කියලාද revaluation PPE. හරි. ඒක ගත්ත විදිය තේරුණාද නැත්නම් ඒකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? තේරුණා. හරි. ඒකතොට ඒ 300 ගත්තේ අපි තනිකරම අපේ දැනට තියෙන net asset තියෙන්නේ 700යි. හැබැයි ගාණ කියලා තියෙනවා acquisition date එකට තියෙන net asset තියෙනවා කියලා 1000ක්. එතකොට අපි ඒ 1000 හදාගන්න ගිහිල්ලා තමයි මේ 300 revaluation විදියට ගත්තේ. එතකොට දැන් මේ revaluation එක අපි cost of control එකට දාගත්තා වගේම අපේ PPE account එකට දාගන්න ඕනේ. හරි. ඊළඟට අපිට තව එකක් ගන්න කියලා තියෙනවා දෙවෙනි එක fair value of the above net asset 1000 million doesn't include the fair value of the brand name of 50 million. එතකොට මෙතන කියනවා මොකක්ද අර කලින් තිබ්බ අපි කතා කරපු net asset 1000ට අමතරව brand name එකක් තියෙනවලු brand name එක 50 million ලු. එතකොට මේ brand name එක අර 1000 ඇතුලේ නෑ කියලායි මෙතන කියන්නේ මෙයාලා. එතකොට බ්‍රෑන්ඩ් නේම් එක 1000 ඇතුලේ නෑ කියලා කියන්නේ අපි මේ බ්‍රෑන්ඩ් නේම් එක කියන ඉන්ටැන්ජිබල් ඇසෙට් එකත් අර ඇක්විසිෂන් ඩේට් එකට තිබ්බ එකක් විදිහට රෙකග්නයිස් කරගන්න ඕනේ. ඒ දැන් මේක කියනවනේ ඇක්විසිෂන් ඩේට් එකට තිබ්බේ net asset 1000යි. හැබැයි ඒ 1000 ඇතුලේ මෙතන බ්‍රෑන්ඩ් නේම් එක මිලියන 50කුත් තියෙනවා. ඒක දාලා නෑ කියලා. ඒතර අපි ඒක රෙකග්නයිස් කරගන්නයි ඕනේ. ඒතර අපි ඉන්ටැන්ජිබල් ඇසෙට් වලට දාගන්නවා බ්‍රෑන්ඩ් නේම් එක කියලා 50ක්. ඒක ඒ දාගත්ත වගේම තමයි අනිත් පැත්තකින් ඉන්ටැන්ජිබල් ඇසෙට් account එකෙත් cost of control එකට දාගන්න. හරි. එතනට වෙනකම් මේ ටික තේරුණාද? තේරුණා. හරි. ඔන්න දැන් අපි එතකොට ගාන හදලයි තියෙන්නේ. දැන් මේ ගානේ අපි බැලුවොත් එහෙම අපිට NCI දීලා නැහැ. ඒතර NCI ගානේ දීලා නැහැ. NCI දීලා නැත්තම් ගන්න වෙන්නේ proportionately net asset වලට proportionately අපිට දැන් ගානේ කියනවා acquisition date එකට net asset 1000යි කියලා. හරි. දැන් මට කියන්න net mini කියන්න බලන්න මේ අපි acquisition date එකට ඇත්තටම net asset කීයක් තියෙනවද? ඇත්තටම 1050යි. අන්න හරි 1050ක් තියෙනවා. ඒතකොට අර ගානේ අපිට කලින් කියලා තියෙනවා මොකද්ද? 1000ක net asset acquisition date එකට තිබ්බා. ඒක ඇතුලේ 50ක් include වෙලා තිබ්බේ නැහැ කියලා. ඒ 50ත් අපේ net asset එකක්. ඉතින් ඒ නිසා net asset එතකොට ඔක්කොගේම එකතුව අපිට 1050ක් වෙනවා. දැන් එතකොට අපිට ගන්න තියෙන්නේ NCI. දැන් NCI ගන්න ඕනේ එතකොට net asset වල proportionate එකක් විදිහට. හරි. එතකොට මට කියන්න NCI percentage එක කීයද? 120යි. හරි 120යි. 120ක් තමයි තියෙන්නේ. එතකොට අපි NCI ගන්න ඕනේ කොහොමද? 1050න් 120ක්. 1050න් 120ක්. තේරුණාද ඒක? තේරුණා. හරි. එතකොට අපි දැන් ගිහිල්ලා අපි හොයාගත්ත NCI ගාන කෙලින්ම ගිහින් NCI account එකට දාගන්න. හරි. මොන දැන් අපි NCI account එකට දාගත්තා. එතකොට අපි මේ cost of control account එක හදලා ඉවරයි. අපිට cost of control account එක balance කරන්න පුළුවන්.
එතකොට මේ තියෙනවා goodwill එක. හරි. එතකොට goodwill එක ඔන්න අපි හොයාගත්තා 160ක් එනවා කියලා. හරි. cost of control account එක සම්පූර්ණයෙන්ම තේරුණාද? තේරුණා. හරි. ඊළඟට දැන් ඊළඟට අපිට ගානේ තව තියෙනවා බ්‍රෑන්ඩ් නේම් එක යූස්ෆුල් ඉස්සෙල්ලා අපි මේක කළේ PP එකේ දැන් අපි අඳුරගත්තා 300ක රිවැලුවේෂන් එකක් තියෙනවා කියලා. රිවැලුවේෂන් ගේන් එකක් ඒ කියන්නේ net asset ඇවිල්ලා තියෙනවා කියලා 300ක. එතකොට අපිට කියනවා remaining useful life එක අවුරුදු 8යි කියලා. මේ ගානේ අපිට දීලා නැහැ PP වල cost එක වෙනම accumulated depreciation වෙනම නෙමෙයි දීලා තියෙන්නේ. දැන් මෙතන මේ PP කියලා දීලා තියෙන එතකොට අනිවාර්යයෙන්ම carrying value එක. ඒ කියන්නේ දැනට තියෙන value එක depreciation cost එකෙන් accumulated depreciation අඩු කරාට පස්සේ යන ගාන තමයි මේ දීලා තියෙන්නේ. ඒතර මෙතන ගන්නකොට අපිට ගාන හදන්න වෙන්නේ සම්පූර්ණයකට depreciation හදන්න විදිහක් නැහැ. අපිට අර වැඩි වෙච්ච ප්‍රමාණයට තමයි depreciation හදාගන්න වෙන්නේ. හරි. එතකොට අපි දැන් depreciation හදාගන්නකොට depreciation හදාගන්න වෙන්නේ අපේ වැඩි වෙච්ච ප්‍රමාණය 300යි. ඊට පස්සේ අවුරුදු 8යි useful lifetime එක. එතකොට අපි depreciation බැලුවොත් එනවා 37.5. එතකොට මට කවුරු කියන්න අපි depreciation විතර ගන්න ඕනේ 37.5ද නැත්නම් වෙන ගානක්ද? අවුරුදු දෙකකට බලන්න ඕනේ නේද? අන්න හරි. අවුරුදු දෙකකට ගන්න. අවුරුදු දෙකකට ගන්න. ඒතකොට මේක දෙකෙන් වැඩි කරගත්තා නම් හරි. හරි. එතකොට අපිට 75ක් වෙනවා depreciation. ඒතර අපි මේ 75 තමයි දාගන්න ඕන ගිහිල්ලා අපේ accounts වලට. හරි. එතකොට අපි ඒක දාන ඩබල් එන්ට්‍රි එක මොකද්ද? ඩබල් එන්ට්‍රි එක මොකද්ද? තරුෂිකා. PP එක credit. හරි කියන්නේ. කවන්න. PP credit post acquisition එකද නැත්නම් post acquisition එක ගන්න හේතුව තමයි ඔව් මම ඒක ගන්න ඕනේ. මොකද දැන් අපි මෙතන හදන්න යන්නේ subsidiary එකේ profit එක හදාගන්න ඉතින් දැන් අපි මෙතන මේ subsidiary එකේ asset එකක් නේ depreciate කරන්නේ. ඒතර subsidiary එකේ asset එකක් depreciate කරනකොට ඒක වැටෙන්න ඕනේ post acquisition. consolidated retained earning කියලා කියන්නේ ඒතර අපේ parent company එකටයි අදාළ එකනේ. ඒතර ඒ නිසා මේක අපි හදාගන්න ඕනේ post acquisition profit එකට. ඒතර අපි ඒකට PP එකට දාගමු 75ක්. හරි. ඊළඟට අපි යන් බ්‍රෑන්ඩ් නේම් එකේ කතාව බලන්න. බ්‍රෑන්ඩ් නේම් එක 50යිලු, බ්‍රෑන්ඩ් නේම් එකේ යූස්ෆුල් ලයිෆ් ටයිම් එක අවුරුදු 5යිලු. හරි. එතකොට අපි බ්‍රෑන්ඩ් නේම් එක ඉම්පෙයාර් කරන්න ඕනේ. හරිද? ඉන්ටැන්ජිබල් ඇසෙට් එකේ ඉම්පෙයාර්මන්ට් එකක් තියෙනවා. ඒතර ඉම්පෙයාර්මන්ට් එක කරන්න ඕනේ. හරි. ඒතර ඉම්පෙයාර්මන්ට් එක කරනකොට ඉම්පෙයාර්මන්ට් එක කීය දෙන්නේ? බ්‍රෑන්ඩ් නේම් එකේ වැලියු එක අවුරුදු 5යි, අවුරුදු 5යි යූස්ෆුල් ලයිෆ් ටයිම් එක. එතකොට අවුරුද්දකට අවුරුද්දකට 10යි, අවුරුදු දෙකක් නිසා දෙකෙන් වැඩි කරාම 20ක් වෙනවා. හරි. ඒතර ඉම්පෙයාර්මන්ට් එක 20ක් තියෙනවා බ්‍රෑන්ඩ් නේම් එකේ. ඒතර අපි මේ 20 දාගන්න ඕනේ. ඒතර ඒකත් අපි දාන්නේ කොහෙටද? post acquisition profit එකටම තමයි.
හරි එක තේරුණාද තේරුණා. හරි මට තව එකක් අහන්න වෙන මේ මට කියන්න මේක මේ අපේ consolidated retained earning එකේ opening balance එක කීයද නවසීය. හරි දැන් ඔන්න අපි බැලන්ස් කරන් අපි ඉන්ටැන්ජිබල් ඇසෙට් එක බැලන්ස් කරමු හරි ඊළඟට PP එකත් බැලන්ස් කරන්න පුළුවන් හරි ඊළඟට other reserves හරි දැන් ඔන්න අපි other reserves එක බැලන්ස් කරන්න යනකොට මේ B limited එක නැත්තම් subsidiary එකේ other reserves තමයි මේ තියෙන්නේ. එතකොට මේක අපි බැලන්ස් කරනකොට මේකේ තියෙනවා බලන්න 100ක වෙනසක්. ඒ කියන්නේ opening balance එක අපිට balance brought forward එක 200ක් තියෙනවා. හැබැයි acquisition date එකට තිබිලා තියෙන්නේ 100යි. ඒ කියන්නේ 100ක් එතකොට අපි acquire කරගත්තට පස්සේ හම්බෙලා තියෙන්නේ. එතකොට ඒ 100 අපි දාගන්න ඕනේ සබ්සිඩයිරි එකටද ඇකැන පෝස්ට් එකටද වැටෙන්න්න ඕන සබ්සිඩයිරි එක කලින් එකකටද එහෙමත් නැත්තා දෙන්නටම් බෙදිල යන්න ඕොන්ද මොකද ඇක්වය කරගත්තර පස්ස නිසා මොකක්ද අපි කරන්න ඕන දෙන්නටම බෙදල යන්න ඕනේද? දෙන්නටම් බෙදිල යන්න මොකද හේතුව මේ අපි ඇක්වය කරගත්තට පස්සේ මෙයා වෙන්නේ හරි එතකොට දැන් අපි මේකේ බෙදල දාන්න ඕනේ ප්‍රතිශතයට එතකොට consolidated retained earning consolidated other reserves එකට යනවා ඒ වගේම NCI account එකට යනවා ඔය දෙකට තමයි යන්නේ එතකොට CI තියෙන්නේ එතකොට CN 180ක් කියලා කියන්නේ 80යි